ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනේ සද්ධර්ම ශ්‍රවණය කිරීම මේ ශාසනය උගන්වා වදාළ මහත් උතුම් වූ පින්කමක්. සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තුවක් වෙයි නම් ඒ හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. එහෙම ශ්‍රද්ධාවෙන් බණ අහන්න සූදානම් වෙන පිරිසකට ශ්‍රවණය කරන්න ධර්මය දානය කිරීම මේ ශාසනය උගන්වා වදාළ හැම දානයකටම වඩා වැඩියෙන් ආනිසංස තියෙන දානමය පින්කමයි. මේ සත්පුරුෂ පිරිස ඒ උතුම් වූ සද්ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්නවා වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ඒ තුලින් ධර්ම ශ්‍රවණය කරන්නත් අවස්ථාව උදා කර දෙමින් තමන්ද සද්ධර්ම ශ්‍රවණය කරමින් මහා කුසල් රැස් කරගන්න සූදානම් වෙන මොහොතක අපි ප්‍රාර්ථනා කරමු එයින් රැස් වෙන සියලුම පුණ්‍ය ධර්මයන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනේ ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා යොදාගත් ගාථා රත්නය අපි මුලින් සිහිපත් කරන්නට යෙදුණා. ධම්මපද පාළියේ සඳහන් වෙන මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ලාජා කියන දෙව්දුව ආරමුණු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රජගහ නුවර පිප්පලි කියන ගුහාවෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ වාසය කළා. මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුල් වෙච්ච සිදුවීමක් පසුබිම් කරගෙනයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා. පළවෙනි ශ්‍රාවකයා වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ. දෙවෙනි ශ්‍රාවකයා වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ. තුන්වෙනි ශ්‍රාවකයා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ පාරමිතා පුරලා තිබ්බ හැටියටත් ප්‍රාර්ථනා කරලා තිබුණ හැටියටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුප්පතුන්ටම අනුග්‍රහ කරන රහතන් වහන්සේ නමක්. නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තියෙන් අවදි වුණාම උන්වහන්සේ හැම වෙලාවෙම බැලුවේ දුප්පත් කෙනෙක් හොයාගෙන යන්න. හේතුව මොකද්ද? නිරෝධ සමාපත්තියෙන් අවදි වෙච්ච රහතන් වහන්සේ නමකට යම් උපස්ථානයක් යමෙක් කළොත් ආන් ඒකේ ආනිසංසය ඒ දවසදීම විපාක දෙනවා. දිට්ඨ ධම්ම වේදනියම එදාම විපාක දෙනවා. යම් හේකින් එහෙම නුනොත් දින 7ක් ඇතුළත අනිවාර්යෙන් විපාක දෙනවා කියලා සඳහන් කරනවා. නමුත් බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙන විදිහට එදාම විපාක දීලායි තියෙන්නේ. ආන් ඒ හින්දා දුප්පත් අය හොයාගෙන ගිහිල්ලා ඒ අයගෙන් මොකක් හරි දුප්පත් දාන වේලක්ම වැළඳුවා. දුප්පත් ගෙදරකට ගියාම රාජභෝජන හම්බුන්නේ නැහනේ. එහෙනම් ආත්මලාභයේ පිළිබඳව උන්වහන්සේ කල්පනා කළේම නැහැ. තමන්ගේ කායික සම්තෘප්තිය පිළිබඳව උන්වහන්සේ කවදාවත් උත්සාහ කරලා නැති බව මේකෙන් පැහැදිලි වෙනවා. සසරින් එතර වෙච්ච උන්වහන්සේ සසර දුක් විඳින අහිංසකයෝ සසරින් එතර කරවන්න දුකෙන් මුදවන්න උන්වහන්සේගේ ජීවිතේ කැප කරලා තිබුණා. ආගේ නිසා විශාල පිරිසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිසා දෙව්ලොව ගියා කියලා සඳහන් වෙනවා. ඒ නිසා දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඊටාම ප්‍රියයි කියලා සඳහන් කරනවා. මොකද වැඩිපුරම දෙවියෝ උන්වහන්සේ නිසා දෙව්ලොව ගියපු අය ඉන්නවා. එදත් මේ පිප්පලි ගුහාවේ වාසය කරමින් නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා
ලෝක ධාතුව දිහා බැලුවා මං අද කාටද පිහිට වෙන්නේ කියලා. ආන් ඒ වෙලාවේ මහරහතන් වහන්සේට දකින්න ලැබුණේ ඇල් කුඹුරක මුරකාර සේවයේ යෙදලා ඉන්න දුප්පත් කාන්තාවක්. තමන් වහන්සේ මුණ ගැහුනොත් ශ්‍රද්ධාවෙන් පූජාවක් කරයිද කියලා බැලුවා. ඒ කාරණාවත් බලනවා. ශ්‍රද්ධාව නැති කෙනෙක් ගාවට අවතීර්ණ වුණොත් දෝෂාරෝපණ ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් වැඩිපුර පව් සිද්ධ වෙනවා ඒගොල්ලන්ට. ආන් ඒ හින්දා සදහැ නැති අය හොයාගෙන වඩින්න කලින් මේ අය ළඟ සදහැ තියෙනවද කියලා බැලුවා. මම ළඟට ගියොත් මට පූජාවක් කරනවද කියන කාරණාවත් බලනවා. එයින් ඔවුන්ට සැලසෙන යහපත මොකද්ද කියලාත් බලනවා. මේ කාරණා සියල්ලම බලලා තමයි උන්වහන්සේ තැනකට පිණ්ඩපාතේ වඩින්නේ. එදා මේ දුප්පත් කාන්තාව තමයි දැක්කේ. ඇය දහවල් ඇල් කරල් ටිකක් සූරගෙන ඇවිල්ලා විලඳ බදිනවා. රහතන් වහන්සේ ඒ හේනට පිණ්ඩපාතේ වැඩලා පසකින් හිටගත්තා. විලඳ බදිමින් හිටපු ඇය දැක්කා. ඇයට බොහෝම සතුටුයි. ඇය කල්පනා කළා අද උතුම් දානයක් පූජා කරගන්න මට වාග්යක් උදා වෙච්ච දවස. තමන් බැදගත්ත විලඳ ටික තෝරගෙන පිරිසිදු කරගෙන අරගෙන ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වලා ස්වාමීනි ඔබ වහන්සේ යම් උතුම් රසයක් විඳිනවද එය මටද එසේම උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවක්ද කළා. උන්වහන්සේ ඇයට ආශිර්වාද කරලා විලඳ ටිකත් අරගෙන ආපහු වැඩියා. ඇය ආරක්ෂා කරන හේනේ එහාට මෙහාට යන පාරායිනේ තියෙන බිලයක සර්පෙක් ඉන්නවා. ඇයි විලඳ ටික දන් දීලා ආයෙත් හාල් නැත්නම් ඇල් කරල් කඩාගෙන ඉන්න යන වෙලාවේ මේ සර්පයා දෂ්ට කරනවා. සර්පයා දෂ්ට කරලා විස වේගය නිසා ඇය ඇද වැටෙනවා. ඇද වැටිලා ඇය මරණයටපත් වෙනවා. සර්ප විස නිසා. මරණයටපත් වෙච්ච ගමන්ම තව්තිසාවී ඉපදුනා. කොච්චර ලොකු ඇඟක් කියලා කියනවද? 3 ගව්වක් විතර උසයි කියලා කියනවා. ඒ කියන්නේ 70ක් මණන් 12ක් විතර උසයි. තව්තිසාවී දෙවියෝ එහෙම උසයි කියලා සඳහන් කරනවා. 3 ගව්වක් පමණ උසයි. ඇය ඇඳලා ඉන්න සලුව 12 යොදුනක් විතර උසයි කියලා සඳහන් කරනවා. දෙවියගේ ප්‍රමාණය 3 ගව්වයි. සලුවේ ප්‍රමාණය යොදුන් 12යි. සාමාන්‍යයෙන් අපි අද කතා කරන්නේ යොදුනක් කියන්නේ 70ක්ම 16ක් කියලා. ඒ මට්ටමේ ඉඳලා බැලුවොත් මේ සලුව කොච්චර උසද එතකොට? 70ක්ම 192ක් විතර සලුව උසයි. දෙවියගේ උස කොච්චරද? ගව් 3යි. ඒ කියන්නේ සතපුම් 12ක් විතර. මතකද සලුව? සතපුම් 192ක් විතර සලුව උසයි. මේ තරම් උස සලුව එකතු කරලා මිටට අල්ලන්න හැදුවොත් තුඹ මලක් වගේ කුඩා වෙනවා කියලා සඳහන් කරනවා. දැකලා තියෙනව නේද තුඹ මල්? බොහොම චූටි සුදු පාට මලක්. මේ මෙතරම් දිග සලුව තුඹ මලක් වගේ කුඩා වෙන්න උතන්ඩ පුළුවන් කියලා සඳහන් කරනවා. එතකොට ඒකෙන් මොකද්ද අපිට පේන්නේ? මේ සලුව කොයි තරම් සිනිදුද කියන කාරණාවයි අපිට තේරෙන්නේ. එතකොට ඒකෙන් කියාපානවා දෙවියන්ගේ සලු කොයි තරම් සියුම්ද? ඒවා කොයි තරම් ඇඟට සුවදායකයක්ද කියන කාරණාව කියාපානවා. විශාල දිව්‍ය විමානයක් ඇයට පහළ වුණා. දහසක් දිව්‍ය පරිවාර ස්ත්‍රීන් පහළ වුණා. ඇගේ විමානයේ ඉස්සරහ අපිට රත්තරන් තැටිවල රත්තරන් විලඳ පුරවලා තියලා තියෙනවා. ඇය දවසක් විමන් දොරකඩට ඇවිල්ලා බැලුවා.
මේ තරම් උතුම් සැපතක් ලබන්න මට කවුද අනුග්‍රහ කළේ කියලා. ඒ වෙලාවේ තමන්ගේ එදා දුප්පත්කමක් දැක්කා. මහා කාශ්‍යප නම් මහරහතන් වහන්සේගේ උතුම් අනුකම්පාව නිසා මම මෙවන් තැනකට ආවා කියලාත් ඇයට දකින්න ලැබුණා. කල්පනා කළා පහුවෙලා බෑ මං කළ ගුණ සලකන්න ඕන කියලා. එහෙම හිතලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට උදේ පාන්දරම වැඩියා. ඒ එනකොට රත්තරන් ඉදලක් අරගෙන ආවා. ඒ රන් ඉදලෙන් පාන්දරම කාශ්‍යප මහරහතන් වහන්සේගේ කුටිය වටේට හොඳට අතු ගෑවා. කාශ්‍යප මහරහතන් වහන්සේට පැන් සැනෙහෙන්න පැන් පෙරලා තිබ්බා. වළඳන පැන් පෙරලා තිබුණා. පහන් දැල්වීම ආදී සියලු කටයුතු සිදු කරලා තිබුණා. රහතන් වහන්සේ කල්පනා කළා සාමණේරයන් වහන්සේ නමක් කරන්න ඇති. දවසක් දෙකක් යනකොට මේ කාරණාව කවුද කරන්න කියලා උන්වහන්සේ දැනගත්තා. එක දවසක් අතු ගාන වැහෙනවා පාන්දරම. උන්වහන්සේ දොර කවුළුව විවෘත කෙරුවේ නැහැ. අර යතුරු දාන කවුළුවෙන් බැලුවා කවුද පාන්දර මතු ගන්න කියලා. ආන්ගි වෙලාවේ දැක්කා දෙලිසෙන ශරීරයක් සහිත දිව්‍යාංගනාවක් 12 යදුනක් විතර නැත්නම් සතපුම් 12ක් විතර උසයි රන්වන් නිදලකින් මිදලා අමදිනවා. ආන්ගිලායි රහතන් වහන්සේ දොර ඇරලා කතා කළා. කතා කරලා ඇහුවා මෙතෙක් කල මේ වත කිරුවේ ඔබද කියලා. එහෙමයි. ඇයි කියලා ඇහුවා. අනුන්ගේ හේනක් මුර කර කර හිටපු මට තවුතිසාව වගේ උතුම් දිව්‍ය විමානයක උපදින්න උදව් කළේ ඔබ වහන්සේ. ආන් ඒකට ප්‍රත්‍යූපකාර කරනවා කිව්වා. රහතන් වහන්සේ සඳහන් කළා කමක් නැහැ. අදින් පස්සේ නම් ප්‍රත්‍යූපකාර කරන්න මේ පැත්ත පලාතවත් එන්න එපා කියලා. ඇයට ගොඩාක් දුක හිතුණා. ඒ නිසා දැන් අඬනවා. ඒ ඇඬුම අපේ බුදුරජාණන් වහන්සේට ඇහෙනවා. භාග්‍යතුන් වහන්සේ ආලෝක කදම්බයක් යවලා දිව්‍යාංගනාව ඉස්සරහ පෙනී හිටියා. කරුණු කාරණා එකෙන් ඇහුවා. ඒ කරුණු කාරණා කීවා. ස්වාමීනි මට එන්න එපා කිව්වා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා දෙවඟන මේ මහා කාශ්‍යපයන් වහන්සේ අනුකම්පාව නැති කෙනෙක් නෙමෙයි. දයාව නැති කෙනෙක් නෙමෙයි. නමුත් තමන්ගේ සුද්ධිය පිළිබඳව ඊටාම ඉහළින් හිතන කෙනෙක්. උන්වහන්සේ කවුද කියලා උන්වහන්සේ දන්නවා. ඔබ කවුද කියලා ඔබ දන්නවා. ඒ වුණාට ඔබ මෙතන මේ විදියට ගැවසෙනවා දැක්කහම අන්‍ය තීර්ථකයන් නොඑක් අය උන්වහන්සේට වෙනත් කටන්දර කියන්න පුළුවන්. මහා කාශ්‍යපයන් වහන්සේ තමන්ගේ උතුම් වූ චරිතය ආරක්ෂා කරගෙන තමන්ගේ ගුණය ආරක්ෂා කර ගැනීම උදෙසාම ඔබට නැවත නොඑන්න කිව්වා. නැතුව මේ අමනාපයකට එහෙම එන්න එපා කිව්වා නෙමෙයි කියන කාරණාව සඳහන් කළා. දැන් මේ කාරණාව දෙවඟන භාග්‍යතුන් වහන්සේගෙන් හොඳට අහගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇයට මතක් කිරීමක් කළා. පින්කම් හොඳට කරන්න. පින් නොකර ඉන්න එපා. පින තමයි සැපය. පින් රැස්වීම සැපයට හේතුවක්. ආන් ඒ ආදී වශයෙන් කරුණු සඳහන් කරලා කරුණු පැහැදිලි කරලා ඇයට කරුණු දේශනා කළාම ඇයි හිත හදාගෙන ගොඩක් සතුටටපත් වුණා. කල යුතු පින්කම් නැවත නැවත කරන්න කිව්වා. පින් කරන එක අතහැරලා දාන්න එපා කිව්වා. ඒක තමයි මේ ගාථාවෙන් සඳහන් කළේ. මේ ගාථා රත්නේ ඒ වෙනුවෙන් තමයි දේශනා කළේ. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේතම් පුනප්පනං. පුරුෂයෙක් තෙමේ ඉඳින් පින් කලේ නම් පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. යමෙක් පින් කරන්නේ නම් කෛරා තේතම් පුනප්පුනං නැවත නැවත ඒ පින්කම සිදු කරන එක හරි වටිනවා. ආයෙ පින්කම් කරගන්න. එකපාරක් පින් කරලා
අපි පින් කළානේ කියලා නතර වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ නැහැ. නැවත නැවත පින් කරගන්න. පුනප්පුනං කියලා කියවේ ඒකයි. ටිකක්ද එහෙම පින් කරලා බොහෝ කුසල් රැස් කරගන්න. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි. කුසල් නැති වුණොත් සසර මග අපි හරි අතරමං වෙනවා. ආන් ඒ හින්දා මග වියදම් අපිට හොඳට තියෙන්න ඕනේ. අපි හැමදාම මෙතන ඉන්න නෙමෙයිනේ. දවසක මෙහි දාලා යන්නම ඕනේ. මේ ලෝකේ හරි හම්බ කරපු දේවල් මොකවත්ම අපිට අරන් යන්න පුළුවන්ද? මොකවත්ම ගෙනියන්න බෑ. ඒ හම්බ කරපු දේවල් ඒ තැන්වලම නිශ්චලව පවතින වෙලාවේ අපි විතරක් මෙලව අතහැරලා යනවා. අර කිසිම දෙයක් අරගෙන ගියේ නෑ. ඒක කාටද අයිති වෙන්නේ? දූ දරුවන්ට, නෑදෑයන්ට, ලෝකෙ මිනිස්සුන්ට ඒ සම්පත් ටික අයිති වෙනවා. සම්පත් රැස් කරලා තියාපු මට මොකවත් අරන් යන්න බැරි වුණා. එතකොට මෙච්චර කාලයක් මං හම්බ කරලා තියෙන කාටද? අනුන්ට හම්බ කරලා තියෙන්නේ. තමන් තනියම කල්පනා කරලා බලන්න ඕනේ මට හම්බ කරගත්තේ මොනවද කියලා. මම පෞද්ගලිකව මට හම්බ කරගත්ත දේ, චිත්තසංතානයත් එක්ක පිරිසිදු කරලා ලබාගත්ත දේ මට අරගෙන යන්න පුළුවන්. ඒක තමයි මට තියෙන මග වියදම. එහෙම නැතුව වෙන කිසි මග වියදමක් මට නැහැ. මග වියදම් කියලා කිව්වේ එතන කුසල්. හොඳට වියදම් කරන්න පුළුවන් වෙච්ච කෙනා මනුස්ස ලෝකේ හොඳට කෑම කනවා. හොඳට වියදම් කරන්න පුළුවන් කෙනා හොඳට ඇඳුම් අඳිනවා. හොඳට වියදම් කරපු කෙනා සැපදායක වාහනයකින් ගමන් යනවා. හොඳට වියදම් කරන කෙනා සුව පහසු ඇඳක නිදා ගන්නවා. ඒ ලෝභ නැතුව වියදම් කරලා ඒ දේවල් සපයාගත්ත නිසා. එහෙමනම් මෙහි ජීවත් වෙනකොට හොඳට පින් කරගත්ත කෙනා ඉහළ දිව්‍ය තලයක උපදිනවා. සැප වැඩිම තැනක, සැපයෙන් ආඩ්‍යම තැනක උප්පත්තිය ලබනවා. ඒක තමයි හම්බ කරගත්ත මග වියදම් වලින් කරගත්ත දේ. සුගතිගාමී ජීවිතයක් ලබනවා. මනුෂ්‍ය ලෝකයකම ආපහු උපදිනවා. ආන් ඒක හින්දා බොහෝ කුසල් රැස් කරගන්න. සුගතියට යන්න පාර හදාගන්න. භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් අනුශාසනා කරනවා. ආන් ඒ සුගතියට යන්න අපි විසින් බොහෝ කුසල් රැස් කරගෙන වැඩියෙන් මුදල් ළඟ තියාගන්න ඕනේ අරන් යන්න. මොනවද අරන් යන මුදල්? මේ ලෝකේ ජීවත් වෙනකොට රැස් කරගත්ත පින් සහ පව්. හැබැයි පව් ටික තියලා පින් ටික අරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් මේ ලෝකේ නෑ. අරන් යනකොට දෙකම අරන් යන්න වෙනවා. දැන් ඕකෙන් කෝකද දන්නේ බර වැඩි එක. ඒක ඉස්සරලා විපාක දෙන්න පටන් ගන්නවා බොහෝ වෙලාවට. සමහරලාට මුලින් කුසල් විපාක දෙනවා. සමහරලාට වැඩියෙන් බර වැඩි වෙලා තියෙන අකුසල් නම් ඉස්සරලා කුසල් විපාක දීම සමහරලාට පටන් ගන්නවා. ආන් ඒක නිසා අපි විසින් පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තම් පුනප්පුනා. බොහෝ කුසල් රැස් කරලා තියන්න ඕනේ. ඒවං ජාතේන මච්චේන උපන්නා වූ සත්වයා නිසා. මොකද බොහෝ කුසල් රැස් කරන්න පුළුවන් උපන්නා වූ සත්වයාට. හොඳ තැනක ඉපදුනා, හොඳ රටක ඉපදුනා, හොඳ දහමක් මූලික කරගෙන ඉපදුනා, සත්පුරුෂයන් අතර ඉපදුනා, ෂණ සම්පත් අරන් ඉපදුනා. ඒ විතරක් නෙමෙයි කායික නිරෝගී බවත් අරගෙන ඉපදුනා. එහෙනම් මේ දේවල් ඔක්කොම අපිට පෙර පින් නිසා හම්බ වෙච්ච දේවල්. පෙර පින් නිසා හම්බ වෙච්ච දේවල් වියදම් කරලා අපි නැවත නැවත පින්කම් කරගන්න ඕනේ.
එතකොට තමයි ඊළඟ භවයට ආපහු කුසල් අරන් යන්න පුළුවන්කම තියෙන්නේ. එක පින්කමක් හරියට කරගත්තාම ඒක විපාක දෙනවා හරි උතුම් විදිහට. එකක් හරියට කරාම ආත්ම කෝටි ගාණක් සැප විඳින්න පුළුවන් වෙනවා. හැබැයි කරන එක හරියටම කරන්න ඕනේ. එහෙම මෙහෙම කරන්නේ නැතුව, බාගෙට කරන්නේ නැතුව, අකමැත්තෙන් කරන්නේ නැතුව, නොකර බැරි හින්දා කරන්නේ නැතුව, උවමනාවෙන්ම, ශ්‍රද්ධාවෙන්ම, උවමනා නිසාම ඒ කටයුත්ත කරන්න ඕනේ. එතකොට තමයි මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ආන් එහෙමනම් මේ උතුම් ශ්‍රේෂ්ඨ තැනක ඉපදිච්ච අපිට කොච්චරනම් පින් කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවද? කොච්චරනම් පින් කිරීමේ මග අපිට සකස් වෙලා පිරිසිදු වෙලා වෙන් වෙලා තියෙනවද? ආන් ඒ නිසා අපි හැමෝම ජීවිතේ හැම වෙලාවෙම කුසලයෙන් පුරවලා තියන්න ඕනේ. අකුසලයෙන් තොර වෙච්ච ජීවිතයක්ම ගත කරන්න අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. මොකද අපි නිරන්තරයෙන් රැස් කරන්නේ අකුසල්නේ. දවසට පැය 24ක් ගෙවිලා යනවා. අපේ අයම ප්‍රඥාව මෙහෙවල කල්පනා කරලා බලන්නකෝ මේ පැය 24න් මම පින් කරගත්ත පැය කීයක් තියෙනවද කියලා. අපි එක පැයක් බණක් ඇහුවොත්, පැය එකමාරක් බණක් ඇහුවොත්, දවසේ තව පැය 22මාරක් තියෙනවා. ඒ පැය 22මාර තුල අපි මොනවද කරලා තියෙන්නේ? ඒ පැය 22මාරෙම අපි අතින් කෙරලා තියෙන්නේ පව්. පැය එකමාරක් තමයි පින් කරලා තියෙන්නේ. දවස් දෙකක් ගියහම පැය 45ක් පව් කරලා තියෙනවා. පැය 5ක් පින් කරලා තියෙනවා. දවස් 4ක් ගියහම පැය 90ක් පව් කරලා තියෙනවා. පැය 10ක් පින් කරලා තියෙනවා. දැන් පුළුවන් ද සංසාරයෙන් ඈතර යන්න? ඇද්ද කරලා තියෙන ප්‍රමාණය? එහෙනම් මීට වඩා තව පින් හුඟක් කරන්න වෙනව නේද කියලා අපි ආපහු කල්පනා කරන්න ඕනේ. ආන් ඒක නිසා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම්පුනප්පුන බොහෝ කුසල් නැවත නැවත සම්පූර්ණ කරගන්න ඕනේ. බොහෝ කුසල් නැවත නැවත සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙම සඳහන් කරපුවාම එකපාර නෙමෙයි ඒ පින්කම ආයෙ කරන්න ඕනේ. ආයෙ ඒ පින්කම් කරනකොට වැඩි වැඩියෙන් කුසල් රැස් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට පින් කරනකොට මෙන්න මේ විදිහේ පින්කම් කරන්න කියලා අපූර්වට කරුණු වෙන් කරලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. හැබැයි පින් කරන්න හරි ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මනා වූ නිවැරදි වූ ශ්‍රද්ධාවක පිහිටලා කරපු කෙනෙකුට හොඳට පින් රැස් වෙනවා. උදාහරණයක් හැටියට මෙහෙම සඳහන් කළොත් කවදාවත් පින්කමක් කරලම නැති මිනිස්සෙක්, පන්සලකටවත් නිකමටවත් ගොඩ වෙලා නැති කෙනෙක්, එයාට එක දවසක හිතෙනවා අද ගිහිල්ලා පහනක් පත්තු කරලා එන්න ඕන කියලා. දැන් එයා පන්සල් යනවා පහනක් පත්තු කරන්න. තෙල් ටිකකුත් අරගෙන, තිර ටිකකුත් අරගෙන, ගිනි පෙට්ටියකුත් අරගෙන එයා පහන් පත්තු කරන්න යනවා. එයා ගෙනියපු තෙල් ටික අර පහන් වලට දාලා අර තිර ටික දාලා එයා පත්තු කරලා එනවා. හැබැයි එයා පහන පිරිසිදු කළාද? පහනේ තිබිච්ච පරණ තිර ටික අයින් කළෙත් නෑ. පහනේ තිබිච්ච පරණ තෙල් ටික අයින් කළෙත් නෑ. පහනේ තිබිච්ච දැලි ටික පිහලා දැම්මෙත් නෑ. නමුත් ගෙනියපු තෙලුයි තිරයි දාලා පහන පත්තු කරලා ආවා. කාටද පත්තු කළේ මේ පහන? බුදුරජාණන් වහන්සේට කරන ආලෝක පූජාව. හොඳයි. එහෙමවත් නොකර හිටපු එක්කෙනෙක් නේ. දැන් මෙයා එහෙම කෙරුවා. මෙහෙම කරගෙන යනකොට මෙයාට හිතෙනව නෑ මෙහෙම කරලා බෑ, මේක මීට වඩා හොඳට කරන්න ඕනේ. ආන් එහෙම පස්සේ කාලයක් ගියහම එයා
පහන සුද්ධ කරලා පහන පිහලා පහන පත්තු කරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව ටික ටික දියුණු වෙනකොට එයාට එහෙම නෙමෙයි මෙහෙම කියා හිතෙන්න පටන් ගන්නවා. දැන් එතකොට අපි හැමෝමත් අපිව ආවර්ජනය කරන්න ඕනේ. මම තවම ඉන්නේ ඒ ප්‍රාථමික තැනද? හැබැයි මේ ප්‍රාථමික තැන මේ සංසාරයෙන් ඈතර යන්න ඒ තරම් ලොකුවට උදව් කරයි කියලා කියන්න බෑ. ආන් ඒකින්ද අපි අපෙන් අහන්න ඕනේ අපිත් තවම ඉන්නේ එතනද කියලා. ටිකක් කරගෙන යනකොට ආරයට හිතුණනේ පහන සුද්ධ කරන්න ඕනේ කියලා. දැන් එයා කලින්ම ඇවිල්ලා පත්තු කරලා ගියපු පහන අපි හිතමුකෝ එයා ඉගෙන ගන්න කෙනෙක්. ඒ පහන කැමතිද තමන්ගේ පොත් මේසෙ උඩ තියාගන්න? කැමති නෑ. ඇයි? පහනේ දැලි. පහනේ වැලි. ඊයේ වැටිලා මැරිච්ච සත්තු පරණ තිර දෙක තුනක් තෙල් උතුරනවා ඒ හින්දා පොත් මේසෙ උඩ තියාගන්න කැමතිද? මගේ මේසෙ උඩ ඒ පහන තියාගන්න කැමති නැත්තම් ඒක බුදුරජාණන් වහන්සේට කැප වෙනවද? එහෙම පහනක් පූජා කළා මට පහන් පූජා කළා කියලා සතුටු වෙන්න පුළුවන්ද? එහෙමනම් පුළුවන්කමක් නැතුව යනවා. කාලයක් යනකොට ටික යා සංවර්ධනය වෙලා ඉහළට ආවා. ආන් ඒ தത്വයටපත් වෙමින් කෙනෙකුගේ ශ්‍රද්ධාව දියුණු වෙන්නේ බොහොම හිමින්. ශ්‍රද්ධාවේ තරමට මිනිස්සු පින් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් මේ විදිහට කරුණු දක්වලා අපිට දාන වස්තුන් පිළිබඳව විතරක් සඳහන් කෙරුවොත් දාන වස්තුන් කීයක් දේශනා කළාද? දස දාන වස්තුවක් දේශනා කළා. ඒ දස දාන වස්තුවම මිනිස්සුන්ට සම්පූර්ණ කරගන්න තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක පින්කමක් කරලා නතර වෙන්න කියලාද? නෑ, එක පින්කමක් කරලා නතර වෙන්න එපා කියන එකම තමයි කියලා තියෙන්නේ. කෛරා තේතම් පුනප්පුන. කරපු පින්කම නැවත සිද්ධ කරන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දස දාන වස්තුවෙන් මුල්ම දාණය ආහාර. ආහාර දුන්නාම මිනිස්සුන්ට මොනවද දුන්න වෙනවද? ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන පංචවිධ කාරණාවක් ආහාරයෙන් දුන්නා. අන්න දෝ බල දෝ හෝති. ආහාරය නිසා බලය ලැබෙනවා. වන්න දෝ හෝති වත්තු දෝ. වන්න දෝ හෝති වත්තු දෝ. වස්ත්‍ර දුන්නාම වර්ණ සම්පත් ලැබෙනවා. බොහෝම ලස්සන හමක්, ඊටා ප්‍රියමනාප වර්ණයක් මොනවා නිසාද හම්බ වෙන්නේ? වස්ත්‍ර දන් දුන්නාම තමයි වර්ණ හම්බ වෙනවා කියලා සඳහන් කරන්නේ. ඒකයි වන්න දෝ හෝති වත්ත දෝ. සුවඳ පූජා කරාම ප්‍රඥාව ලැබෙනවා. කොට්ටා, මෙට්ටා ඒ වගේ දේවල් පූජා කරාම සසර බොහෝම සුව පහසුකම් උදා වෙනවා. පාවහන් පාපිසි වගේ දේවල් පූජා කරාම ඒවා යානා පූජාවට අයිති වෙනවා. මේ විදිහට අපිට සිද්ධ කරන්න දාන වස්තු 10ක්ම අපේ බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කළා. මෙන්න මේ කුසල් හැම කෙනෙකුගේම ජීවිතය තුළ නිතර සම්පූර්ණ කරලා තියාගන්න එක හරි වටිනවා. මේ නවාතන අතහැරලා යනකොට ඊළඟ නවාතන මීට වඩා සුවදායක තැනක් බවට එතකොටපත් වෙනවා. අපි හැමෝගෙම බලාපොරොත්තු එහෙමයි. මේ ගෙදර අතහැරලා දාලා අලුතෙන් හදාපු නවීන පහසුකම් තියෙන ගෙයක් ඇතුළට යන්න අපි හරි කැමති. දවසක මේ සංසාරය අතහරින්න වෙනවා. එහෙනම් මේක මේ භවයේ හදාපු එක ගෙයක්. මේක නවාතැන් පොලක්. සංසාර ගමන සීමාවක් නැහැ. ඇවිදගෙන යන සසර ගමනේ නතර වෙච්ච තව එක නවාතැන් පොලක්. හැමදාම නවතින්නේ මේ වාගේ තැනකද? නෑ, සමහර කාලවල නැතුරුනේ සතර අපායේ. නිරේ නතර වුණා. പ്രേත ලෝකේ, අසුර ලෝකේ නතර වුණා. තවත් කාලවල දෙව්ලොවත් නතර වෙලා හිටියා. තව කාලවල බඹලොවත් නතර වෙලා හිටියා.
දැන් දෙව්ලොවින් බඹලොවින් නිරයෙන් සතර අපායෙන් චුත වෙලා ඇවිල්ලා මනුස්ස ලෝකෙක පිහිටලා ඉන්නවා. කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඒ කාරණාව අපි කවුරුවත්ම දන්නේ නැහැ. මෙතන අපි වාඩි වෙලා ඉන්නකොට මොනවා හරි ඇඟ උඩ වැටුනොත් ඒත් මැරෙනවා. මෙතනින් එළියට බහිනකොට මොකේක හරි හැප්පිලා වැටිලා ඔළුව වැදුනොත් ඒත් මැරෙනවා. පාරට බහිනකොට වාහනයක හැප්පුණොත් ඒත් මැරෙනවා. මේ ආදී නොයෙක් වශයෙන් දේවල් කල්පනා කරලා බැලුවොත් හැම පැත්තෙම මරණයටම ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් එදාට මේ නවාතැන් පොළ දාලා තවත් නවාතැනකට යන්න ඕනේ. පරණ ගෙදර දාලා අලුත් ගෙදරට යන්න ඇඟිලි ගැන ඉන්නවා වගේ හැම වෙලාවෙම බලාගෙන ඉන්න වෙනවා මේ ලෝකයේ අතහැරලා ඊළඟ ලෝකෙට යනවා කියන එක. හැබැයි එහෙදි සැප විඳින්න නම් එහෙ මීට වඩා හොඳ වෙන්න ඕනේ නම් මොනවද අපි විශ්ින් කරලා තියෙන්න ඕනේ? බොහෝ කුසල් රැස් කරලා තියෙන්න ඕනේ. නැවත ඒ නිසා කරන පින්කම් වැඩි කර ඒ පින්කම පිළිබඳව හොඳ අත්දැකීමක් ලබන්න ඕනේ. කෛරාතේ තම්පුනප්පුනං නැවත කරනකොට ඒක නිවැරදිව කරන්නත් පුළුවන්, හරියට කරන්නත් පුළුවන්, ශ්‍රද්ධාවෙන් කරන්නත් පුළුවන්, වැඩිපුර ආනිසංස ලැබෙන විදිහට කරන්නත් පුළුවන්. කෛරාතේ තම්පුනප්පුනං නැවත සම්පූර්ණ කරගන්න. තම්හි චන්දං කෛරාත. එතන සඳහන් කරනවා මේ නැවත පින් කරන පුජ්‍යලයා කුසලයට හැම වෙලාවම ආලය කරන්න පටන් ගන්නවා. පින් කරන්න කැමැත්ත උපදින්න පටන් ගන්නවා. කාලයක් පින් කරන්නෙම නැතුව හිටපු කෙනෙක් කුසලයට යොමු කරාම ඔහු අපිට ආපහු අකුසලයකට යොමු කරන්න බැරුව යනවා. ඔහු තරම් කුසල් කරන්න සමහරවිට අපිට බැරුව යනවා. ආන්ගේ හින්දා මෙතන සඳහන් කළේ තම්හි චන්දං කෛරාත. බොහෝ කුසල් තමන් රැස් කර ගනිමින් තවත් බොහෝ අයට සත්පුරුෂ වෙන්න ඕනේ. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. කුසලයාගේ උච්චතම අවධිය මොකද්ද? සැපේ ඊටාම ඉහළට අරගෙන යෑමයි. කුසලයාගේ එකම පරමාර්ථය සත්වයා සැපයෙන් සැපයටපත් කිරීමයි. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. නම් කුසලයාගේ උච්ච බව හරි වටිනවා. ආන්ගේ නිසා අපි හැමෝම කුසල් කරලා, අපි හැමෝම කුසල් වඩලා, කුසල් වලින් පෝෂණය වෙලා මේ ලෝකේ අසරණයන් නොවි ජීවත් වෙන්න ඕනේ. ලෞකික සම්පත් කොච්චර තිබුණත් අපි පෝසත් නැහැ. ඒ පෝසත් වෙලා ඉන්නේ අපි නෙමෙයි. ඒ ලෞකික සම්පත් ගොඩක් තියෙන්නේ. මම පෝසත් කියලා කියන්නේ මා තුල ගුණධර්ම වැඩිලා තියෙන්න ඕනේ. ආන්ගෙදාටයි මම පොහොසතෙක් බවට පත් වෙන්නේ. ආන්ගේ හින්දා වැඩියෙන් හැම වෙලාවෙම ජීවිතවල ගුණ පුරන්න ඕනේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. හැම කෙනෙක්ම උතුම් සීලයක් ආරක්ෂා කරගන්න ඕන කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. එහෙම සීලයක් නැති වුණ දවසක අපි හරි දුප්පත් අය බවට පත් වෙනවා. අරගෙන යන්න ධනයක් හම්බ නොකරපු දවසට අපි හරි දුප්පත් වෙනවා. ආන් හැම වෙලාවෙම ඒකට උත්තර මේ ජීවිතය තුළ සපයමින් අපි ජීවත් වෙන්න ඕනේ. පින සත්වයා සැපයේ කෙරවලට අරගෙන යනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින සත්වයා සැපයටපත් කරනවා. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් අපූර්වට පැහැදිලි කළා. මහණෙනි, පිනට බය නොවන්න. කවදාවත් පින්වලට නම් බය වෙන්න එපා. නිරන්තරයෙන් වැඩියෙන් පින්ම රැස් කරන්න, පව් රැස් කරන්න බය වෙන්න ඕනේ. පින් රැස් කරන්න බය වෙන්න ඕනේ නැහැ. කොච්චර දුක් විඳලා රැස් කරත් කමක් නැහැ. අහක යන්නෙත් නැහැ. නිවන් දකින්නතුරු ඒ කුසලයේ මට නොඑක් අවස්ථාවන් වල විපාක දෙනවා. දැන් මේ කරුණ දෙව්දුවට සඳහන් කළා. ඇයට සඳහන් කළා
කාශ්‍යපයන් වහන්සේ ඔබට එන්න එපා කිව්වේ අනුකම්පාවක් නැතුව නෙමෙයි. ලෝක අපවාදයෙන් බේරෙන්න. දෙන්නගෙම හිතසුව පිණිස. මං දැන් කාශ්‍යපයන් එක්ක යනවා. ඔබ බොහෝ පින්කම් කරගන්න. බොහෝ කුසල් රැස් කරගන්න. කුසලයෙන් පෝෂණය වෙන්න. නැවත නැවත පින්කම් කරගන්න. කාශ්‍යපයන්ගේත් ඔබගේත් සුඛ විහරණය උදෙසා තමයි ආයෙ එන්න එපා කිව්වේ. ඒක ශෝක කරන්න කරුණක් නෙමෙයි. ඒක ශෝක කරන්න උවමනා කරුණක් නෙමෙයි. පින් කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. සැපයේ පරතරයට ඔබ අරගෙන යනවා මේ උතුම් කුසලය. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඒකයි කිව්වේ පින සැපයේ කෙරවලට අපි අරගෙන යනවා උච්චතම වූ පින. සැපේ උච්චතම තැනට ගෙනියනවා. ආන් ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම පින් හරි වටිනවා. මා පුණ්‍ය භායි සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි පිනට බය නොවව් කියලා. කවුරුවත් පිනට බය වෙන්න එපා. සැපම තමයි හම්බ වෙන්නේ. හැබැයි හැමෝම පවට බය වෙන්න ඕනේ. දුකම තමයි විඳින්න ලැබෙන්නේ. අපි කවුරුවත් දුක් විඳින්න කැමති අය නෙමෙයි. අපි හැමෝම සැප හොයාගෙන යන එක සත්වයාගේ ස්වභාවය. ඔබ කැමති නම් නොමියෙන සැපකට මීට වඩා හිතාගන්න බැරි තරම් සැපයකට අපි මොනවද කරන්න ඕනේ? මනාව නිවැරදිව සිල් ගුණ ආරක්ෂා කරන එක. ආන්ගේ පුජ්‍යලයයි ශ්‍රේෂ්ඨ. මහා තුණ්ඩිල කියන ජාතක කතාවේ අපේ බෝසතාණන් වහන්සේ තමන්ගේ මල්ලිට උපදේශයක් දුන්න. දෙන්නම ඌරෝ. බෝසතාණන් වහන්සේත් ඌරු ආත්මික ඉපදිලා. මිනිස්සු වගේක් ඇවිල්ලා ඌරෝ මරන්න. මල්ලි හොඳටම බය වෙලා. ආන් වෙලාවේ මල්ලිට උපදෙස් දෙනවා. බය වුණාට වැඩක් නැහැ. අපි කොහේ හිටියත් මිනිස්සු මරාගෙන කනවා. ඌරෝ බැටළුව මුව ගෝන්නු මිනිස්සු අල්ලන්නේ ඇති කරන්න නෙමෙයි. ඒ සත්තු මිනිස්සු හදන්නේ ආදරයට නෙමෙයි. දවසක මසට. ආන් ඒ හින්දා අපි ඒකට මූණ දීලාම ඉන්න ඕනේ. චූල තුණ්ඩිල බයේ ඉන්න නිසා සඳහන් කළා මල්ලි. උඹ ගිහිල්ලා පෑදිච්ච වතුර තියෙන තැනකට බහැලා නාගනි. හොඳට ඇඟ හොදලා ඔළුව හොදලා නාගනි. පෑදිච්ච වතුරෙන් කුණු හොදලා හොඳට නාන්න කිව්වා. නාලා නොමියෙන සුවඳක් ගල්ව ගන්න කිව්වා. එහෙම ආපුවම චූලි තුණ්ඩිල මොකද අහන්නේ? සහෝදරයාණෙනි ඌරෝ කවද්ද නෑවේ? ඌරෝ කවද්ද කුණු ඇතුල්ලුවේ? ඌරෝ කවද්ද සුවඳ ගල්ව ගත්තේ? මට ඒක තේරෙන්නේ නෑ කිව්වා. ආන් ඒ වෙලාවේ මහතුණ්ඩිල සඳහන් කරනවා ඌරෝ නාන්නේ නැති බව මම දන්නවා හොඳට. හොඳ පෑදිච්ච වතුර තියෙන තැනකට බැහැලා නාගණී කියලා කිව්වේ ජීවිතේ කුසලයෙන් පුරවගනින් කියලා. ඇඟ හොදලා කුණු ඉවත් කරගනින් කියලා කිව්වේ හිත කය වචනය කියන තුන්දොරින් රැස් වෙන කෙලෙස් නැමැති කුණු ඉවත් කරගන්න කියලායි මම ඔබට කිව්වේ. ඒ කෙලෙස් වලට පිටුපාලා කෙලෙස් හොරුන්ගෙන් මිදිලා ජීවිතේ කුසලයෙන් සීලයෙන් පුරවගනි. කවදාවත් නොමියෙන සුවඳක් ගල්වගනි. පින්නතුනි අපි උදේ ගල්වගෙන ආපු සුවඳ දැන් ඇඟේ දැන් නැහැ. අයක් තිබුණොත් ගල්ව ගන්න තිබුණා නැතිනම් ගිහිල්ලා ආපහු ගල්වන්න එනවා. ඒ කියන්නේ ඒ සුවඳ ඉක්මනට නැතුව යනවා. නොමියෙන සුවඳක් ගල්වගනි කිව්වා මේ අඟ අතහැරලා යන්නේ නැති සුවඳක් මේ ලෝකේ තියෙනවා නම් ඒ මොන සුවඳද? ඒකට කියන්නේ සිල් සුවඳ කියලා. හොඳට සිල් ගුණ ආරක්ෂා කරපන්. එදාට මේ ඌර කොතන මැරුවත් කමක් නැහැ. උපදින්නේ හොඳ තැනක. ආන් එහෙම උපදෙස් දුන්නා. එහෙනම් අපිත් ඒ විදිහට සීලයෙන් ගුණයෙන් පිරීලා කුසලයෙන් පෝෂණය වෙච්ච දවසට කවදා කොතන මැරිලා වැටුණත් අපිට කමක් නැහැ. ඕනෑම වෙලාවක සතුටින් මෙතන අතහැරලා ඊළඟ නවාතැන් වලට යන්න පුළුවන්. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා මේ ධර්මාවවාදී ජීවිතයට එකතු කරගෙන හෙටට කුසල් කරනවා කියලා බලාගෙන ඉන්නේ නැතුව මෙතෙක් කරපු කුසල්ය කියලා කල්පනා කරන්නෙත් නැතුව වහ
නැවත නැවතත් කුසල් රැස් කරලා කුසලයෙන් පෝෂණයටපත් වෙලා මරණ මංචකයේදී හිතන්න යමක් ඉතුරු කරගන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රය